බැලුම්ගල කැපවී ජනතා සේවයට dedicated to serve the people. චතුර කතාවෙන් රටම දැනගත් හිතුමතේ ජීවිතේ ඇත්ත කතාව. නිසන්දක හතරට අවුරුදු 80ක් වුණා. ඉතින් පැනපියට අවුරුදු 20ක් වගේ. ඇතුළේ මාර්ගයකට 10යි. අනිත් ඒවා ඉරගේ ඇතුළේ මාතුන්ට කරන්න බැරි නම් මාතුන්ට බහලේ නැකලිලා එන්න ඔක්කොම අවුරුදු 1 දිනක් අන්තිමට. අභියෝග බාධක හමුවේ නොසැලෙන net fm බැලුම්ගල ගවේෂණය ඒ කට්ටිය ඇරස් කරාද මාත්‍ය කවුද කියන්නේ මෙහෙමයි මාත්‍ය මේ දැන් ප්‍රශ්න වෙලා හරිද මේ රටේ නායකයෙක්ගේ මිනිහට අපත් දීලා තියෙන්නේ හැබැයි මෙයාගේ ජීවිතේට මොන හරි වුණොත් ඒකයි මමත් ආවේ නෑ එහෙම මේ මිනිස්සු මානසිකව වැටෙනවනේ මාත්‍ය මේ ඉවර වෙච්ච ප්‍රශ්න ගන්න මේ එහෙම කරන්න එපා මිනිස්සු බැලුම්ගල ඊයේ දවස පුරාම net fm බැලුම්ගල ඔබට රටට කිව්වා පූර්ව ප්‍රචාරක පට මගින් අපි විශේෂ කාරණාවක් ගේනවා කියලා. බොහොම චතුර විදියට කතා කරපු හිතුමතේ ජීවිතය කියලා කෙනෙක් මාධ්‍ය උපයෝගී කරගනිමින් ඒ මාධ්‍යත් අන්දගෙන ඒ මාධ්‍යත් ඇන්දිලා රට රවට්ටපු එක ගැන. එතකොට මෙන්න මේක ගැන net fm බැලුම්ගල Facebook පිටුවේ YouTube channel අපි වීඩියෝවක් පළ කරානේ. අන්න ඒකෙදි ජාතියේ නාලිකාවට ජාතිය ඇමතු හැම දිනාටම ස්තුතියි කියලා තමයි අද net FM බැලුම්ගල පටන් ගන්නෙ. හැබැයි දැන් ඔන්න හරියට අහන්න කල්පනාවෙන් අහන්න ඉන් අනතුරුව අදහස් දක්වන්න අපි මෙය තේරුම් ගමු. චාමික ආයිබෝන් කියලා කියන අද දවස වැඩ පටන් ගන්න කලින් ආයිබෝන් මේ අපි අද කරන අනාවරණය සම්බන්ධයෙන් අපි ඊයේ දවසේ ඉඳන්ම ඔබට යම් ඉඟි දුන්නා. ඊයේ දවසේ වැඩසටහන අවසන් කරනකොට යම් ඉඟියක් දුන්නා. ඊට පස්සේ දවස පුරාම පූර්ව ප්‍රචාරක පට වලින් අපි ඉඟිය ලබා දුන්නා. මොකක්ද අපි මේ කරන අනාවරණය? අපි එතනින් කතාව පටන් ගමු. එතකොට මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, YouTube නාලිකාවල කෙනෙක් ජනප්‍රිය වුණා හිතුමතේ ජීවිතය කියලා. ඔහුගේ කුසුමාවතී කියලා නැගණියක්ව ඝාතනය කරලා, දූෂණය කරලා, පුලුස්සලා, මරලා දාලා මෙන්න මෙහෙම සිද්ධියක් සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච ගෑවිච්ච තැන්වල අයව ඔය හිතුමතේ ජීවිතය කියන කෙනා ඝාතනය කරයි කියලානේ කිව්වේ. එතකොට ඒවා හරි රසවත් විදියට චතුර විදියට කතා කරා. ඒ මාධ්‍ය ආයතන ඒවා ප්‍රචාරය කළා. වගකිව යුතු මාධ්‍ය ආයතන පවා මේ රටේ. එතකොට මේ රටේ වගකිව යුතු මාධ්‍ය ආයතන කිසිදු සොයා බැලීමක් නැතුව ඒ කරපු දේවල් සම්බන්ධයෙන් වගකීමක් ඇතුව net fm බැලුම්ගලද කියනවා. ඔව්. චාමික අපි net fm බැලුම්ගල විදිහට net fm නාලිකාව විදිහට යම් දෙයක් ඔබට ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ ගවේෂණයක් සහිතව. අනිවාර්යයෙන්. ඒකට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කාලය ගත වුණා කියලා අපි අපේ වැඩේ නතර කරන්නේ නැහැ. යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණේ කවද්ද එදා සිට ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා. එහෙම දීර්ඝ කාලිනව කරපු විමර්ශනයක ප්‍රතිඵලයක් තමයි අද අපි ඔබට අහන්න දෙන්නේ. ඒ ගවේෂණය කරගෙන යද්දී යම් තැන්වලදී පොඩි මලපෑම් මෙහෙමත් ආවා. තර්ජන 25ක් විතර ආවේ ආරච්චි කට්ටුවේදී. ඉතින් ඒ අවස්ථාව පොඩ්ඩක් බලන්නකො. මේ ආරච්චි කට්ටුවේ මේ සිද්ධියට සම්බන්ධ තැනක සාක්ෂි විමසීමට යෑමේදී වෙච්ච දෙයක් බලන්න පොඩ්ඩක්. ඒ කට්ටිය ඇරස් කරාද අත්අඩංගුවට ගත්තද මාත්‍ය කවුද කියන්නේ මෙහෙමයි මාත්‍ය මේ දැන් ප්‍රශ්න වෙලා රටේ නායක මේ මයි මාමා කියන්නේ මේ රටේ නායකයෙක්ගේ මිනිහට අපත් දීලානේ තියෙන්නේ හැබැයි මෙයාගේ ජීවිතේට මොන හරි වුණොත් ඒකයි මමත් ආවේ නෑ එහෙම මේ මිනිස්සු මානසිකව වැටෙනවනේ මාත්‍ය මේ ඉවර වෙච්ච ප්‍රශ්න ගන්න මේ දැන් මේ අහකට ඉවර වෙච්ච ප්‍රශ්න වලට එහෙම කරන්න එපා මිනිස්සු මොකද මම කිව්වා මේක දවස් උතුවා කතා කරනවා කියලා මේ පොලිසියන්ට ඩීඑඩී මාත්‍ය කාට හරි මොකද මේ මිනිස්සු බයයිනේ අනිත් මෙයා මිනිහ මරලත් නෑනේ අනිවාර්යයෙන් එහෙම කරන්න එපා එහෙම කරන්න එපා මොකද මාත් එක්ක ඉගෙන ගත්තේ පුතා කාගේද පුතා ජස්ටින්ගේ පුතා ජස්ටින්ගේ පුතා. ඒ කවුද ජස්ටින්ගේ පුතා කවුද? එතකොට ඒගොල්ලෝ මෙතන එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? එතකොට හිතුමතේ ජීවිතේ එක්ක සම්බන්ධය මොකද්ද කොහොමද කියන එක ඔබට හරි ලස්සනට තේරෙයි පිළිවෙලට අහගෙන ඉන්න. දැන් මේ ඔය හිතුමතේ ජීවිතේ ඉන්නවනේ. දැන් හිතුමතේ ජීවිතේ මේ ආවට කොහෙවත් නැහැ. හබරන තමයි හිතුමතේ ජීවිතේ ඉන්නේ. එතකොට net fm බැලුම්ගල හිතුමතේ ජීවිතේ හොයාගෙන ගියා. මේ හිතුමතේ කියන කතාව හිතුමතේ ප්‍රචාරය කරන ලංකාවේ ජාතික මාධ්‍ය වලට සහ මේ සමාජ මාධ්‍ය විශේෂයෙන් YouTube නාලිකා වලට ලබා දෙන්න වගකීම මොකද්ද? මාධ්‍යයේ වගකීම මොකද්ද කියන උත්තරේ ඔවුන්ට දෙන්න. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්. එතකොට මෙන්න හිතුමතේ ජීවිතේ මුණ ගැහිලා අපි මේ කතාව ආරම්භ කළා. ඔබ කවුද? හිතුමතේ ජීවිතේ. කවුද? හිතුමතේ ජීවිතේ. හිතුමතේ ජීවිතේ. අපි හොයාගෙන ආවේ හිතුමතේ ජීවිතේ තමයි. හිතුමතේ ජීවිතේ කොහොමද හිතුමතේ ජීවිතේ වෙන්නේ?
උසාවියේ කිව්වා මේ ඉන්ද්‍රාසන කාරණා කියන්නේ කිව්වා මම කිව්වා මට හිතුනේ මම කිව්වද මරණය තමයි කියලා. ඔව්. ඊට පස්සේ මම රාමතුංග කිව්වා මේ මෙයාලා හිතමදී ජීවිතය තමයි කියලා. ඔව්. ඊට පස්සේ ඉරේදී සිල්වාල කිව්වා මේ හිතමදී ජීවිතේ මියනේ. කොට අරින බත් මේක තමයි කියලා මේ කිව්වා මේ හිතමදී ජීවිතය කියලා. මොකද්ද? හිතමදී ජීවිතය කියලා. පච්චය. කවුද ඔය පච්ච කෙටුවේ? මර්සිලා. කොහෙද? මේකව බන්ධනාගාරය. එතකොට බන්ධනාගාරගත වෙන්නේ යම් වැරද්දක් කරාට පස්සේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන හෝ බාර වෙලා හෝ අධිකරණ ඉදිරිපත් කරාට පස්සේනේ. ඔබ මේකම බන්ධනාගාරයට ගියේ මොනව කළද? මිනිමරුම. ඒ කාව මරලාද? කළුතර දිසානායක මහත්තයා. කවුද කළුතර දිසානායක කියන්නේ? පස්සේ තමයි ළඟදී මේ පොලිසිය කට්ටිය කිව්වේ. ඒක මම දන්නේ නැහැ පොලිසිය කියලා. හා. මේ පස්සේ කට්ටිය කිව්වා පොලිසිය කෙනෙක් කියලා. ඔය අර මේ පොලිසිය IP කෙනෙක්. එයාගේ නම IP දිසානායක. නැත්තම් පොලිසිය IP කෙනෙක් නෙමෙයිද යා? එහෙම එකක් නේද? ඇයි මැරුවේ? දැන් චාමික මේ මෙතනදී කියවෙනවා මේ නම් කිහිපයක්. IP දිසානායක කියලා කෙනෙක් මැරුවා. එතකොට මේ පපුවේ ගහලා තියෙනනේ පච්චයක්. හිතුමතේ ජීවිතය කියලා. ඒක ගැහුවේ මරුසිරා කියලා කියනවා. ඒක ගැහුවේ මරුසිරා කියලා කියනවා. එතකොට 1975 අගෝස්තු 7 වෙනි තමයි බෝගම්බර බන්ධනාගාරයේදී මරුසිරාව එල්ලලා මරන්නේ. ඒ කියන්නේ දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල නොහොත් DJ සිරිපාල. ඔහු එල්ලලා මරන්නේ එදා. එතකොට මුලින්ම 1974 තමයි මේ හිතුමතේ ජීවිතේ ඇතුළට යන්නේ යම් සොරකමක් සම්බන්ධව. එතකොට දැන් අපි හිතමු දැන් මේ 2020 කියලා ගමුකෝ. එතකොට දැන් අපි අවුරුදු 70ක් කියලා ගමුකෝ ඔය කියන කාටද මේ හිතුමතේ ජීවිතේට. එතකොට 1975 වෙනකොට දැන් මේ කාලයත් එක්ක ගත්තාම හිතුමතේ ජීවිතේ 1974 නේ ගිහිල්ලා තින්නේ. ඒකට 75 දී එල්ල මරපු සිරිපාලත් එක්ක දෙපාරක් පැනලා යන්නයි. බන්ධනාගාරේ මහත්වරුන්ට වෙඩි තියන්නයි. පච්ච ගහන තරම් ඔච්චර හිතවත් වෙන්නයි. කැලේ හැංගිලා ඉන්නයි. මේක පුදුම වැඩක්නේ. එහෙම හිතන්න අමාරුයි. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ නෙවෙයි. එහෙම වෙලා නෑ. එහෙම වෙලා නෑ. එහෙම වෙලා නෑ. ඉතින් මෙන්න මේ සරල සුද්ධ සිංහල ඉලක්කම් එක්ක ගලපලා බලන්න, ඒ සාක්ෂිත් එක්ක ගලපලා බලන්න මේක මොන තරම් ලොකු බොරුවක්ද? ඇයි මාධ්‍යයේ බොරුව මේ දරම් මේ සමාජයට දැම්මේ? ඉතින් එතකොට මේ ජාතික මාධ්‍යයේ වගකීම රටේ ජනතාවව ඇඳවීම නෙවෙයිද එතකොට මේ කරන්නේ? චාමික දැන් මේ හිතුමතේ ජීවිතයේ අවස්ථා ගණනාවකදී මාධ්‍ය හරහා කියලා තිබුණේ තමයි මෙච්චරක් පිරිස් මැරුවා මෙච්චරක් මැරුවා කියලා. ඒකට අපිත් ඇහුවා. කී දෙනෙක්ව මැරුවද ඔහොම? ඒ අදගෙන තමයි පස් දෙනෙක්. පස් දෙනෙක්. කොහෙද ඒ අය මැරුවේ? ආච්චියක් කෙනයි, නීගමෙක් කෙනයි, කළුතර දෙන්නයි. කළුතර දෙන්නයි. කවුද කළුතර දෙන්න? දිසානායක මහත්තයයි වින්සන් කියලා කෙනෙක්. එතකොට ආරච්චි කට්ටුවේ කවුද? මස් කරුණු ජස්ටින්. ජස්ටින්. එතකොට ඔය සිද්ධි වෙන්නේ කොයි කාලෙද? ඒත් හත්දකින් නෑ. මේ පැන මැරි. ඈ? පැන මැරි. ඇවුන්නේ නැවට. පැන මැරි. හිරෙන් පැන මැරුවේනේ. ඉතින් කොහොමද එහෙම හිරෙන් පයින්නේ? මර්සිලා කිකදලා පැනලා ගියා. ඔව්. මරුසිරාත් එක්ක දෙපාරක් පැනලා ගියා. මම තනියම එකදලා මික්කි ගලවන්න වෙයි ගියා. ආයි පොඩි චෙක් එකදලා පැනලා. පොඩි විජේ. විජේ බලපෑ සරේ තමයි මස්කඩ මුදලාලි මැරි. හරි. මස්කඩ මුදලාලිය කොහොමද මැරුවේ? ඒ බෙල්ල කපලා. ආරච්චි කට්ටිය. ඒ ආරච්චි කට්ටිය කොහෙද බෙල්ල කපුවේ? ගෙදර ගිහිල්ලා? එතකොට ඔය 4-5 දෙනාම මැරුවේ බෙල්ල කපලාද නැත්නම් වෙඩි තියලාද? බෙල්ල කපලා. බෙල්ල කපුවට පස්සේ බෙල්ල කාටද ගෙනියන්නේ? පොලිස් අධිකාරී ගාවට. හැමෝගෙම බෙල්ල කපලා පොලිස් අධිකාරී ගාවට ගෙනියනවා. බාරුණා හැමදාම එකදක තවුන්නේ නැහැ මාව. හැමදාම බාරුණා. මේ තමයි බොරුව. එතකොට මේ බොරුව මේ රටේ සමාජගත වුණා ජාතික මාධ්‍ය වලින් සහ සමාජ මාධ්‍ය වලින්. එතකොට විමසා බලන්න නැතුව ඕන කෙනෙක් කියන ඕන කතාවක් දාන මාධ්‍ය වේදිකා නම් මාධ්‍ය ආයතන නම් මේ රටේ තියෙන්නේ. ඒ රටේ ජනතාව සම්බන්ධව නොමග යන ජනතාව සම්බන්ධව කවර කතාද චිරාන්? චාමික මේ අපේ ජනවහරේ කියමනක් තියෙනවා මේ අර කපුටු 7 දෙනෙක්ගේ කතාවක්. අනිවාර්යයෙන්. නේද? ඔව්. ඒ කතාව මතක් වෙනවා මේ වගේ සිද්ධි අහනකොට මොකද්ද උනේ කියලා. කාක් පියාටුවේ කතාව අවසානයේ වෙනකොට කාක්කෝ 7 දෙනෙකුට ගියා. ඉතින් මෙන්න මේ වගේ තැන් වලට ලංකාවේ මාධ්‍ය වැටෙන එක සම්බන්ධව net FM බැලුම් වලට දුකයි. මේ රට ගැන මේ රටේ ජනතාව ගැන. ඉතින් දැන් මේ හිතුමතේ ජීවිතයේ කතාව තියෙන්නේ. ඉතින් එතුමාගෙන් ප්‍රශ්න කර කොහොමද මේ පුදුම වීරත්වයක් නෙමෙයි. ඒක අහන්න එපා. නැත්තම් එතකොට කොච්චරකල් හිරේ හිටියද? කොමිටිය අවුරුදු 42යි මාස 8ක්. ඔය මිනිමෙරුන් පහටම. නෑ ඉතින් පැණිවටත් 20ක් වැඩි වුණා. ඔව්. ඊළඟ ඇතුලේ කෙනාට නරඹයකට 10ක් වුණා. ඔව්. ඔක්කොම ජීතන් දක්වන්න දුන්නේ. ඔව්. ජීතන් දක්වා
4ට අවුරුදු 80ක් වුණා. ඉතින් පැනපියවට අවුරුදු 20ක් වටිනවා. ඊයයි ඒක ඇතුළේ එතන වර්ගයකට 10යි. අනිත් ඒවා ඊළඟ ඇතුළේ මාත්‍රන්ට කරඬු කරගෙන ඔය මාත්‍රන්ට ගහලා එම කලින්ලා. අදින ඔක්කොම අවුරුදු 129ක් දුන්නා අන්තිමට. අවුරුදු 129ක්. 129ක්. 129 තමයි අවුරුදු 40ට. ඒක පස්සේ මම වාලේ නැක එක්ක ඉන්න නැත්නම් ඉඳලා කරන්න කියලා. ඒ කොහෙද? ඒ කියන්නේ දැන් නඩු නැද්ද? දැන් මුත් කොහොමද කරන්නේ? හරි ඒ කියන්නේ දැන් හිතුමතේ ජීවිතය කියන්නේ නිදහස් මිනිහෙක්. ඔන්න දැන් තමයි හිතුමතේ ජීවිතේ හරි තැනට ආවයි කියලා කියන්නේ නේ ඔක්කොම නඩුවලින් නිදහස් වෙච්ච දැන්නේ. ඔන්න අපිත් හරි තැනට එන්නේ දැන්. ඔන්න ජාමික මේ හරි තැනට දැන් හිතුමතේ ජීවිතය ඇවිල්ලා තියෙන්නේ. ඔව් හිතුමතේ ජීවිතේ හරි තැනට එන්නේ සහ අපිත් හරි තැනට ආවේ ඒ මුණ ගැහිීමේදී හබරනදී එතනින්. හැබැයි ඒ හරි තැනට එන එක තව පොඩ්ඩක් පස්සට තියමුනේ. අපි ගහන්න දෙමු පස්සේ. ඔබට අහන්න දෙන්නම් පස්සේ ළඟට වෙලා අහගෙන ඉන්න විචාරශීලීව බුද්ධිමත්ව අහන්න තේරුම් ගන්න. මේ වගකීම් සහගත net FM බැලුම්ගල. එතකොට දැන් මේ හිතුමතේ ජීවිතේගේ නංගින්නේ. නංගිව අරගෙන ගිහිල්ලා දූෂණය කරලා මැරලා පුලුස්සුවයි කියලා කිව්වනේ මේ නාත්තණ්ඩිය හොරවංගුව මිනි පිට්ටනියදී. ඉතින් ඒ වෙනුවෙන් ඒ කරපු අපරාධකාරයන්වනේ මේ ඝාතනය කළා කියලා මෙතුමා කියන්නේ මේ. ඊට පස්සේ එතකොට දැන් ඉතින් හොරවංගුව ප්‍රදේශයේ ඔය වගේ දෙයක් වුණාද? ඒ ප්‍රදේශයේ පරණ මිනිස්සු ඉන්නවා. හොරවංගුව මිනි පිට්ටනිය අසලම. ඒ කියන්නේ නාත්තණ්ඩිය හොරවංගුව මිනි පිට්ටනිය අසලම එහෙම පැරණි කාන්තාවක් අපිට මුණ ගැවුණු පැරණි කාන්තාවක් කියන්නේ මේ වයෝවෘද්ධ කාන්තාවක්. ඔව් 1972 නේ ඔය හිතුමතේ ජීවිතයේ නංගිව ඔය විදිහට ඝාතනය කරනවා කියන්නේ. 1969 ඉඳලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච කාන්තාවක් අපිට මුණ ගැහුණා. ඇයගෙන් ඇහුවා මෙහෙම කතාවක් වුණාද කියලා. මේ ඇය කියන කතාව. කොයි කාලෙද අම්මා ඉපදුනේ? 1951. 51. 1972 වෙනකොට අම්මා මෙහෙට පදිංචියට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? මං ආවේ 69. 69. එතකොට අම්මේ 1972 මේ නාත්තණ්ඩියේ හොරවංගුව මිනි පිට්ටනියේනේ. ඔව්. මෙතන කාව හරි ගෑනු කෙනෙක්ව ඝාතනය කරලා පුලුස්සලා හරි හොඳට බලන්න මතක් කළා. නෑ. අප දන්න කාලෙක ඉඳලවත් එහෙම දෙයක් කළා නෑ. ඔව් මම කියන්නේ 1972. නෑ. ෂුවර්ද? ෂුවර්. එහෙම දෙයක් වුණේ නෑ. මෙහි හරි කොහොමදවත් වුණේ නෑ. අපි මේකෙන් තමයි හිටියේ. ඔව්. 72 එහෙම දෙයක් වුණේ නෑ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි වෙලා තියෙනවායි කියලා කියන්නේ අම්මේ. තරුණ ගෑනු ළමෙක් කෙවකට. අම්මත් ඒ කාලේ තරුණයිනේ. එතකොට එයාව අරගෙන ඇවිල්ලා කට්ටියක් දූෂණය කරලා පුච්චලා මැරුවා හෝ මරලා පිච්චුවා හෝ කියලා තමයි කියන්නේ. ඒකට කියන්නේ මේ නාත්තණ්ඩිය හොරවංගුවේ මිනි පිට්ටනිය කියලා. එහෙම දෙයක් නෑ. ෂුවර්ද? ෂුවර්. කියන්නේ එහෙම දෙයක් වුණේ නෑ. දන්නවනම් කියනවනේ. ඔව්. නැති ඉඳන් නෑ. මේ අවටවත් එහෙම උන්නේ නැද්ද? නෑ. හොරවංගුවේ මිනි පිට්ටනිය මෙහෙම දෙයක් උන්නේ නැහැ කියලා විශ්වාසයි අම්මා. හරි පිච්චුවේ නැතත් ගෑනු ළමෙක් දූෂණය කරපු මොකක් හරි. එහෙමත් ආරංචියක් නෑ. ආරංචි වුණා කොහොමද ඉතින් ඔය හරි මේ වුණා නම් ඉතින් කොහොමත් ආරංචි වෙනවනේ. ඔව්. කොහොමත් ඒ පැත්තේ මොන හරි දෙයක් වුණා නම් මෙහාට ආරංචි වෙනවා. ඔව්. එහෙම දෙයක් වුණේ නෑ. එහෙම ආරංචියක් නෑ. එහෙම දෙයක් වෙලා නෑ. ඔව් ඒ කියන්නේ හිතුමතේ ජීවිතේ නංගියෙන්නේ ඝාතනය වෙලා නෑ. මේ පට්ටපල් කෙබ්බ බොරු ඉතින් මෙන්න මේවා සමාජගත කරන තමයි අපේ රටේ ජාතික මාධ්‍ය එකතු වෙන්නේ. එතකොට මේ රට ගොඩනගන්න හදන මේ අපේ වෑයම කොටිම කෙලින්ම කියන්නේ net FM වෑයම net FM බැලුම්ගල වෑයම වතුර යන්නේ. ඒ කියන්නේ මේ කවුරු හරි කෙනෙක් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වොත් එහෙම මම මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා මම මෙන්න මෙහෙම මිනිමරුම් 10ක් 15ක් කරලා තියෙනවා කියලා කිව්වොත් එහෙම කිසිදු සොයා බැලීමකින් තොරව ඒක වාර්තා කරන්න පුළුවන් මාධ්‍ය විදින් පිරිසක් තමයි මාධ්‍ය ආයතන තමයි අපේ රටේ ඉන්නේ. මේ බැලුවම ඒ අයට තමයි කියන්නේ වෘත්තීමය මාධ්‍යවේදීන් කියලා. හරි අපූරුයි අපේ රටේ වෘත්තීමය මාධ්‍යවේදීන් කලාව. මේ අන්දන්න උත්සාහ කරන්නේ චාමික අපේ රටේ ජනතාව. මේ මාධ්‍ය වාර්තා කිරීම ඔස්සේ මේ හදන්න මේ ගොඩනගන්නේ මේ අපේ ජනතාව අන්දන එක මේ කරන්නේ. ජනතාවගේ සංඛ්‍යාතම පාවිච්චි කරලා ජනතාව අන්දන මාධ්‍ය මේ රටේ තිබෙන්නේ. හොඳම කතාව තමයි හිතුමතේ ජීවිතේ කතාව. එතකොට අර ජස්ටින් මුදලාලි කියලා කෙනෙක්ව ඝාතනය කරා කියනවනේ ආරච්චි කට්ටුවේදී බෙල්ල කපලා. එතකොට අන්න එතනදී අර යම් ප්‍රශ්නයක් වුණා නේ කාලේ ගිහිල්ලා. හර්ජනයක් ඇති වුණා නේද? ඇති වුණානේ. මොකද ජස්ටින් මුදලාලිව මරනකොට ඒ අදාළ ස්ථානයේම හිටපු ඒ අදාළ නිවසේම එතන හිටපු කෙනෙක් දැන් ජීවත් වුණ අතර ඉන්නවනේ. ඔහුගෙන් සාක්ෂි විමසන්න ගියේ. මේ ඔහුගෙන් විමක සාක්ෂියේ තවත් කතාවක්. ඔබතුමා අඳුරන කෙනෙක් කවුරු හරි හිටියද ජස්ටින් මුදලාලි කියලා? ඔව්. ජස්ටින් මුදලාලි කොහේ එක්කෙනෙක්ද? ආරච්චි කට්ටුවේනේ. එයාව කොහොම හරි කවුරු හරි පිරිසක් මැරුවද නැත්නම් කවුරු හරි එක්කෙනෙක් මැරුවද? වෙච්චකට උත්තරයක් මොකුත් දෙන්න දෙන්නේ නැහැ. උන්නු මොහොතේ හිටන් අපිට වෙච්ච දේ පමණයි අපි කුටි කාලා අපි නිකන් බය වෙලා අපේ මුදලුත් නැහැ මොකුත් නැහැ. වැඩ කරමු සල්ලිත් නැහැ. කරමු නෙමෙයි සතුගෙන් සල්ලි කරගෙන ඉහළට කියලා කරලා පාඩු කරලා තවත් මොනවද නේද අපි තවත් ඔය මේ ජස්ටින් මුදලාලි කියන එක්කෙනා මස් කඩයක් කරපු එක්කෙනෙක් ගැන මම මේ කියන්නේ. කඩේ තමයි
එතකොට නෑ පොල් වැදුනේ. හරක් දීලා පොල් වැටලා තියෙන්නේ. මෙයා මිනිහා මැරෙන සල්ලි තු ගියා හරක් විකුණලා. ඒ කියන්නේ ජස්ටින් මුදලාලිට හරක් විකුණලාද? සල්ලි ගේන්න තමයි. සල්ලි ගේන්න කියන්නේ ආයෙගොල්ලෝ ගෙදෙට්ට. දැන් තාත්තා එතකොට ඔය ජස්ටින් මුදලාලි කියන එක්කෙනා මස්කඩ මුදලාලි කෙනෙක්නේ. එතකොට එයාට මොනවා හරි ඔය අරක්කු විකුණන මොකක් හරි එහෙම තිබුණාද? බාර් එකක්ද එහෙම නැත්නම් අර හොරෙන් අරක් විකුණනවා කියන්නේ එහෙමද? නෑ බාර් තාත්තට වෙඩි තියෙන සද්දයක් මොකක් හරි අහුණාද? වෙඩි තියෙන සද්දයක් අහෙන්න බෑත් අපි උන්නේ පන බලයි. වෙඩි තියා අපි මාරයි. මොකුත් ඇන්නේ නෑ ඒක. ජස්ටින් මුදලාලි එතකොට මරලා තිබුණේ අඳ උඩමනේ. වෙන්නේ නැති. ඒ ගෙදරමයිනේ ඕගොල්ලන්වත් ඇඳේ බැන්දේ. අමද ඉදිරියටම තිබුණාගේ විතරයි දැන්. යමින් ගන්න ගිහින් බලාගෙන යන්න මගේ කල් විතරයි. කොතනද ඒ ගේ දැන් නෑනේ. තියෙනවද? Dalungala Cavalry Janata Sevayata dedicated to serve the people. ඔබට අපි යෝජනා කරනවා ඔබ කියන්නේ බොරු ඈ කොහොමද නැහැ කියලා කියන්නේ සාක්ෂි අපසතුව තියෙනවා. ඇත්තද මේ ඔක්කොම? හැබැයි ඔබේ නංගිව දූෂණය කරලා පුරුස්සල මරා දැමීම කියලා ඔය කියාගෙන ගොතාගෙන ඉන කතාවට ඒක කරපු ඔක්කොගෙම පලිගත්තා දිරින් පැන බෙලි කප මැරුවා ඒ බෙලි ඒස්පීලට ගෙනihin දුන්නා බාර වුණා අධිකරණයට ගියා හිරේ ගියා කියන ඔය කතා සම්පූර්ණම බොරු කියලා අපි සාක්ෂි සහිතව ඔප්පු කරනවා. ඔබ මොකද කියන්නේ? ඔබ කියන්නේ අමූලික බොරු. ඔබ මුළු රටම අන්දනවා. ඔබ හිරේ ඉඳලා තියෙනවා. හැබැයි ඔබ හිරේ ඉඳලා තින්නේ මිනිමරුම් වලට නෙවෙයි හොරකම් වලට. හොරකම් නඩු කියලා ඉතින් පැනලා අපිලා. ඒ පැනලා ඉල හොරකම් නඩුට වුණා මට පොඩි නඩු ඒ පොඩි නඩු තිබුණේ. ඔක්කොම පොඩි නඩු තමයි ඔබට තිබුණේ. ඒ ඔක්කොම හොරකම් නඩු. ඒ සියලු සාක්ෂි අපසතුව තිබෙනවා. එතකොට මම ගිලා තමයි මේ නඩුවක් තිබුණා නඩු 11ක් තිබුණා මේ ඉතින් පැනලා අපිලා හොරකම් කරපුවා. ඒක පැන මේක රචනාවක් ඔබේ. මම නිදර්ශන ටීවී එකේ පෙන්නේ ඒකත් යන මොකක්ද? ඔබ ලංකාවේ ජනමාධ්‍ය, ඒ කියන්නේ පුවත්පත්, ටීවී, සමාජ මාධ්‍ය, YouTube නාලිකා මේ සියල්ල ඇන්දුව හිතුමතේ ජීවිතේ නමින්. ඇයි මෙහෙම රට අන්දන වැඩ කරන්නේ? මට රට අන්දන්න වෙන්නේ එතුමා කියන්න එහෙම ඕනේ නැහැ කියලා. ඕනේ නැහැ කියලා. හැබැයි අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි මොව්ව පාවිච්චි කරපු ජාතික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලට ලැජ්ජා හිතෙන්නේ දැන්. එතකොට දැන් මේවා චතුර විදිහට කතා කරලා ප්‍රචාරය කරලා මේ සියල්ල කරානේ. හැබැයි අපි දෙන්න චතුර නැති වෙන්න පුළුවන්. හැබැයි ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කියන්නේ අපිට වතුර වගේ. අන්න ඒ නිසා මෙන්න මේවා හරි ගවේෂණයක් තුල අපි රටට හිතතිව ඉදිරිපත් කරනවා. අපි මේ විමර්ශනයේ චාමික ආරම්භ කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ කාල සීමාව තුළදී විවිධ ස්ථාන වලට ගිහිල්ලා විවිධ තොරතුරු අරගෙන එහෙම තමයි මේ ගවේෂණය කළේ. එහෙම ගවේෂණය කරලා ලබාගත් තොරතුරු වලින් තමයි අපි හිතුමතේ ජීවිතය ප්‍රශ්න කළේ. උත්තර නෑ නේද? මට උත්තර නෑ මම කරපියා මම කියලා දිනවා. මම හිතුමතේ ජීවිතේ හොයාගෙන ආපු net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකකින් චාමික. මට කිව්වා කලින්. ඔව්. එතකොට සියලු සාක්ෂි සහිතව හිතුමතේ ජීවිතේ කියන මේ සියලු කතා බොරු කියලා අපි සාක්ෂි සාධක සහිතව ඔප්පු කරනවා. වීඩියෝ පට හඬපට ඔය කියන ඝාතන වුණා කියන පවුලේ උදවියගේ සියලු සාක්ෂි සාධක සහිතව. එතකොට හිතුමතේ ජීවිතේ ඇයි තවදුරටත් මේ හිතුමතේ ජීවිතේ කියන බොරුවෙම ඉන්නේ? මම ඒක බොරු කියන්නේ නෑ. මම හිතුමතේ දෙකයි මම ඕන කෙනෙක් දන්නවා. කොහොමද එකයි බොරු කියලා කිව්වත් එකයි කවුරු මොනවාක් මට ප්‍රශ්න නැහැ. මම දන්නවා මංගල මුදල් මගේ පාඩිය මං ඉන්නවා. බොරු කියලා කිව්වම මට ප්‍රශ්න නැහැ. මොකද මංගල මුදල් මම දන්නවා. එක්කෙනාට කියන්න බලන්න මොනවද දේවල් ඉතින් කවුරු මොනවාක් කිව්වම මට ප්‍රශ්න නැහැ. ඉතින් ඒක ඔප්පු කරන්න ඔබ ගාව සාක්ෂි තියනවද? මට ඒක ඔප්පු කරන්න මොනවාකුත් නැහැ. වැඩකුත් නැහැ. මං කරපු දේවල් මම දන්නවා. මං ඉතින් ඒක මං කතම් මෙල වහගෙන කරනවා. මම පාඩිය මට ඉන්නේ කලබල වුණා හිතුමතේ ජීවිතේ ප්‍රශ්න කිරීම හමුවේ. අපි මේක ප්‍රශ්න කරේ මේ වයෝවෘද්ධ මිනිස්සෙක්ව කියලා එහෙම කවුරු හරි හිතනවා නම් ඒක එහෙම හිතන්න එපා. රටක් අන්දපු කෙනෙක්ව අපි මේ ප්‍රශ්න කරේ මේ ප්‍රශ්න කළේ ඔබව බේර ගන්න මේ කතාවේ. මේ වගේ බොරු වලට අහු වෙන එකෙන් ඔබව බේර ගන්න. එහෙම නැතුව මේ හිතුමතේ ජීවිතේව තවදුරටත් බිත්තියට හේතු කිරීමේ කිසිම උවමනාවක් නැහැ. මේ ජාතික මාධ්‍යයට මේ මාධ්‍ය පාඩම කියලා දෙන්න අපිට අවශ්‍ය උනේ. මේ සමාජ මාධ්‍ය වලට අන්න ඒක පරිශීලනය කර යුත්තේ කොහොමද?
ඒකට කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක කියලා දෙන්න අපිට අවශ්‍ය වුණේ. මේ කතා මේ රටේ මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. ඒක ඒව කරන අයටමත් හොඳ නෑ. ජනතාවටත් අනිවාර්යයෙන්ම හොඳ නෑ. රටට ඒ වගේම හොඳ නෑ. ඔව් මෙහෙම මේ බොරුව සමාජගත වෙනකොට චාමික මිනිස්සු මේ බොරුව මේ විඳින්න පුරුදු වෙනවනේ. දැන් මේ වෙලා තියෙන්නේ ඒක. මේ අපිට මේ අපේ නැතිෆිල්ම් බැලුම්ගල Facebook පිටු තියෙන වීඩියෝ වලට පළ කරපු මේ කමෙන්ට්ස් බහුතරයක තියෙන්නේ අපිට බැනලා. මේ කියවන්න වෙලාවක් නෑ. මේ කමෙන්ට්ස් තියෙන හැම එකම තියෙන අපිට බැනලා. අපි මේ මිනිස්සෙක්ව පිටිර හේතු කරා කියලා. එහෙම නෑ. මේ වගකිව යුතු මාධ්‍ය මේ බොරුවට පණ දුන්නට පස්සේ ඒ බොරුව ජීවත් වෙනවා. අන්න ඒ බොරුව අහිමිවීමේ ප්‍රතිඵලවල කේදාන්තය තමයි මේ අඬවැඩියා. මේකට වග කියනවනේ අපේ රටේ මාධ්‍ය විශේෂයෙන් ජාතික මාධ්‍ය. සමාජ මාධ්‍ය සම්බන්ධව කතා කරන්න දෙයක් නෑනේ අපේ රටේ. වඳුරට දැලි පිහියා වුණා වගේනේ. ඉතින් එහෙව් එකේ මේ ජාතික මාධ්‍ය අංකාවේ අංක 1 2 3 කියලා ඉන්න අය මේ මොකද්ද මේ කරන්නේ මේ රට වෙනුවෙන්? මේ ජනතාව ඇන්දිමව නවත්තන්න. මේ ජනතාව හරි පාරට ගන්න තමයි නැතිෆිල්ම් බැලුම්ගල මේ උත්සාහ කරමින් ඉන්නේ. එතකොට දැන් හිතුමතේ ජීවිතේ එක්වරක් හිරෙන් නිදහස් වෙලා එද්දි මේ මරදානෙන් බැහැලා තියෙනවා. බෝගම්බරි නම් ඇවිල්ලා කෝච්චියෙන්. එතකොට අන්න එතන ඉඳලා තියෙනවා එවකට මරදාන පොලිසියේ රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා. දැන් ඔහු ආරච්චි කට්ටුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහත්තයා. හිතුමතේ ජීවිතේ හම්බුණාට පස්සේ මෙන්න මේ වගේ මතකයක් ඔහුට තිබෙනවා බලන්න. මේ සිද්ධිය මොකක්ද? ඇත්තටම කාලේ මම අවුරුදු 13කට විතර කාලේ මම පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් මරදාන රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා විදිහට සේවය කළේ. උදේට විශාල රථවාහන තදබදයක් තියෙනවා මේ දුම්රියෙන් බැහැලා එන මගීන්ගේ. මමයි නිලධාරී කණ්ඩායමක් ඉන්නකොට සරමකුයි කම්සුකෙන් මට මතකයි. පොඩක් වැඩි උස නැති පුද්ගලෙක් ඇවිල්ලා ඇහුවා පොලිසියේ පැරණි ස්ථානාධිපතිවරයාගේ නම කියලා ඇහුවා. මට මතක හැටියට එක්කෝ බන්දුල වික්‍රමසිංහ මහත්තයාගේ නම හරි බර්නඩ් සිල්වා මහත්තයාගේ නම හරි මොකද මම ඒක පොඩි හිතුවේ නෑ. ඊපස්සේ මං කිව්වා නෑ මෙයා දැන් ගොඩ කාලයක් දැන් ඒගොල්ලෝ ගිහලා දැන් ඉන්නේ අමල් ඉදිරිමාන්න කියන මහත්මයෙක් නේ කියලා. අපි ඇහුවා ඇයි වා මෙයා හොයන්නේ කියලා. නෑ මම මේ පොලිසියෙන් අල්ලලා තමයි මාව හිරේ දැම්මේ මේකෙන් තමයි අල්ලගත්තේ. මං බෝගම්බර අවුරුදු ගාණක් පහුවෙන්න මට මහත්තයා බලන්න හිතුණා. මං ඒකයි ආවේ කියලා. අතේ මුදලුත් නෑ කියලා කිව්වා. අපි පොලිසියට එක්ක කරගෙන ගිහිල්ලා අපි උදේ කනවා. කෑම එකක් දීලා දවස්ක් දෙකක් තුනක් විතර වගේ අපිත් එක්ක බොහොම හිතවත් වෙලා හිටියා. ඉඳලා මේ පුද්ගලයා ගියා. ඉතින් අතරාරේ මේ විශේෂ සිදුවීමක් නම් මට කිව්වේ නෑ. හිරේ ගියපු හේතුවත් ඉතින් අපි එච්චර ඇහුවේ නෑ. වසර ගාණක් ගිහිල්ලා මම මේ මාධ්‍ය හරහා දැක්කා මේ පුද්ගලයා කියනවා හිතුමතේ ජීවිතය කියලා පුද්ගලෙක් ඇවිල්ලා තමුන්ගේ නැගණිය මරුපලිය ගත්තා කියලා. එහෙම දෙයක් තමයි උනේ. මේ පුද්ගලයා මගෙත් එක්ක කතා කරා. ඒ කියන්නේ එදා ඒ මරදාන දුම්රියපලේ අසලදී ඔබතුමාට මුණ ගැහුණු පුද්ගලයා හිතුමතේ ජීවිතේ නමින් පසු කාලිනව ජනප්‍රිය වෙච්ච පුද්ගලයාද? ඔව් මම අඳුනගත්තා. මොකද ඒ තිබ්බ ශරීර ලක්ෂණ මට මූණ මතකයි. මම අඳුනගත්තා. මට පපුවේ පච්චේ තිබ්බ මට මතකයි. චාමික දැන් මේ සිද්ධි සම්බන්ධයෙන් අපි මේ වගකීතු පාර්ශව පොලිසියෙන් යම් විමසීමක් කරන්න බෑ. අනිවාර්යයෙන්. මොකක්ද මේක තත්ත්වය මොනවද මේ කලා කියන දේවල් පොලිස් පොත්වල තියෙනවද? එහෙම දැන් පොලිස් නිලධාරියෙක් මරුවා නම් මෙහෙම හිරෙන් පැන්න නම් මෙහෙම විමර්ශන කිරීම කරා නම් එහෙම පොලිස් පොත්වල තියෙන්න බෑ. අනිවාර්යෙන් තියෙන්න ඕන. පොලිස් පොත්වල මේවා තියෙනකොට අපරාධ සංවිධානාත්මක අපරාධ බුද්ධිතොරතුරු මේ කියන දේවල් නැත්තම් පුස්තකාල සම්බන්ධව හරි තියෙන්න එපා. අන්න ඒ ඔක්කොගෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රියන්ත ජයකොඩි මහත්මයා එතුමගෙන් අහපු වෙලාවේ ඔහු කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. ඔහු පොලිස් මූලස්ථානයට කැඳවලා පැය 6ක් ප්‍රශ්න කරලා කට උත්තර ලිව්වා. ඒ ප්‍රකාශය අපි ළඟ තියෙනවා. ඒ ප්‍රකාශයේ ඔහු කියනවා නැරුවේ පොලිසිය IP කෙනෙක් නෙමෙයි මරපු මිනිහාගේ නම IP එක නම් එහෙම වාර්තා කිසි දෙයක් අපි ළඟ නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අපි ලිව්වා. බන්ධනාගාරයේ කියනවා එහෙම හිරෙන් පැනලා ගිය එකක්වත් එහෙම මරණීය දඬුවමේ අහුසු වෙච්ච කිසිම වාර්තාවක් නැහැ. මේකම මහාධිකරණයේ සුවාරිස් කියලා මහාධිකරණ මිනිස්සුතුමා තමයි ඔහුට මරණීය දඬුවමේ දුන්නේ කියලා තියෙනවා. ඒ සම්බන්ධව මීගම මහාධිකරණයේ කිසිම වාර්තාවක් නැහැ. අඩුම ගානේ මීගම මහාධිකරණයේ සුවාරිස් කියලා මහාධිකරණ මිනිස්සුන්ට සේවය කරලත් නැහැ කියලා මම ඉතාමත්ම වගකීමකින් කියනවා. කොහොමද බොරුව සමාජගත විදිය? දැන් ඉතින් අපේ රටේ ජාතික මාධ්‍යවලට සමාජ මාධ්‍යවලට කොහොමද රෙදි ඇඳගෙන ඉන්නේ? ගැද්ද විලැජ්ජාව. ඒ කියන්නේ මේ හිතුමතේ ජීවිතේ මොනවා කිව්වත් අපි ඒක පැත්තකින් තියමුකෝ. මේ බොරු අරංගිය මාධ්‍ය. මේ රේටින් ගත්ත මාධ්‍ය, මේ views ගත්ත මාධ්‍ය. නෑ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒක ජාතික මාධ්‍ය හරහා රටට අරගෙන යනවා කියන්නේ. මේ පට්ට බේගල්. හැබැයි ඔයිට වඩා බොරු බේගල් අද වෙනකොට අරගෙන යනවා. ඒ ඔයිට වඩා බොරු කාරයෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. අපරාධකාරයෝ තාමත් මේ නිදැල්ලේ හැංගිලා ලොකු පුටුවල ඉන්නවා. අපි ඒක දන්නවා. ඒක දන්න අතරේ තමයි අපි ඒවත් හොයනවා. ඒ හොයලා දැන් මේක අපි සමාජයට කියනවා. මේවට අහු වෙන්න එපා. මේ පට්ට බොරු. හිතුමතේ ජීවිතයක් නෑ. ඒක බොරුවක්. මේ කාරණා සම්බන්ධයෙන් අපි විමසීමක් කළා මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාගෙන්.
අපි ගොඩක් අවස්ථාවන් වලදී කැමති අපිට කරන්න බැරි දෙයක් වෙන කෙනෙක් කරනවා දකින්න. විශේෂයෙන්ම ඔය අපරාධකාරී චර්යාවන් වල. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ලංකාවේ නීතිය තුල අපිට කිසිම සාධාරණත්වයක් පේන්නේ නැහැනේ. ඒතකොට මේ සාධාරණත්වයක් පේන්නේ නැති නීති පද්ධතිය තුල ඒ කියන්නේ දැන් එතෙන්දි මට ඔය හිතුමතේ ජීවිතේ කතන්දරේදී කියන්නේ එයාගේ නංගි දූෂණය කරලා මරලා දානවා. ඒ දූෂණය කරලා මරලා දාපු පිරිස එයා විසින් මරලා දානවා කියලා. මීට සමාන මං හිතන්නේ දකුණු ඉන්දියාවේ චිත්‍රපටි පවා නිර්මාණලා තිබුණා. එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරපු ගමන්ම මේක තියෙන වචනය තමයි ත්‍රිල්වාදය කියන එක. පොඩි ත්‍රිල් එකකින් සමාජය නිකන් පොඩි ප්‍රකම්පණය වෙනවා. දැන් මේ නීතිය මගින් සාධාරණත්වයේ ඉස්සෙල් නැහැ කියලා කියන සමාජය තුළ රයිට්. එහෙමනම් එවැනි මිනිහෙකු මේ නීතියට පරිබාහිරව කියලා මේ වගේ මිනිස්සුන්ට දඬුවම් දීම හරිම සතුටට කාරණයක් කියලා සමාජයේ ත්‍රිල්වාදී ආස්වාදයක් ලබනවා. ඒකට මේ ත්‍රිල්වාදී ආස්වාදය තමයි ඔය හිතුමතේ ජීවිතේ පාවිච්චි කරේ. ਉਹ විරක්තියටපත් කරනවා. ਉਹ සමාජ මාධ්‍ය ඔස්සේ, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ ਉਹ විරක්තියටපත් කරනවා. දලුංගල කැපවි ජනතා සේවයට dedicated to serve the people. ඉරගත වෙලා පැන මරලා 1978 වෙනකොට එයාගේ පරිගැනීම ඉවරයි. 78න් පස්සේ තමයි ඔහු නැවත බන්ධනාගාරගත වෙන්නේ. ඊට පස්සේ මොකුත් කරේ නැහැ. බන්ධනාගාරයේම තමයි හිටියේ කියලා. එතකොට එහෙම බන්ධනාගාරකෙන් එළියට පැන මේ ඇවිල්ලා මිනි මරන්න පුළුවන් නම් ඔය කියන එයා 7-8 දෙනෙක් විතර මරලා තියෙනවා කියලා එයාගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ. එහෙම මරන්න මේ කුකුල් කොටුවකවත් මේ කොහරි අල්ලලා පැනලා තියෙන සත්තු නෙමෙයිනේ මිනිස්සු කියන්නේ. අනික එයා කියන පොලිස් නිලධාරියෝ මරුවයි කියනවා. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච ගෑවිච්ච මිනිස්සු මරුවයි කියනවා. එහෙම මරන්න එනකොට පොලිසියොත් මේ තොරතුරු ටික තියෙන්න ඕනේනේ. අපිට වැඩිය පොලිස් අපරාධ වාර්තා කොට්ටාසෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු තියෙන්න ඕනේනේ. ඒතකොට එතනත් නැත්තේ ඇයි දැන් කොහොම සිද්ධියකදී අනිවාර්යෙන් ප්‍රසිද්ධියක් හම්බ වෙනවානේ. පොලිස් නිලධාරියෙන් මරුවාම ඕනම අපරාධකාරයෙක් ඒක පත්තරවල යනවා. ඒ දවස්වල අපි කියමු කාට රූපවාහිනී නැහැ. නමුත් අඩු ගානේ මේ අපරාධ වාර්තාවල මේවා සඳහන් වෙලා තියෙනවානේ. මෙන්න මේ හවල් සිද්ධියට සම්බන්ධයි කියලා තමයි මේ පොලිස් නිලධාරියා මරුම් කෑවේ. නැත්තම් මරුවේ. මේ මරුවේ අහවලා. ඉතින් ඒ කිසිම තැනකින් හෙළිවෙන්නේ නැහැ නේ. මෙයා මේ ඔය කී විදිහට පැනලා ගිහිල්ලා මේ නංගිගේ මරපු මිනිස්සුන්ගේ පලිය ගත්තයි කියලා. ඉතින් එහෙමනම් මෙයා ඒවත් හොඳට සූක්ෂමවම හංගල කරන්න ඕනේ. මම හිතන්නේ නැති ඔය එක මරණයක් නම් කරලා හැංගිලා ඉන්නවා හරි හංගගත්ත කියලා කියන්න පුළුවන්. මේ 6-7 දෙනෙක් මරලා කොහොමද මේ මිනිස්සු බේරිලා ඉන්නේ? එහෙම මේ හැංගිලා ඉන්නවා මරපු කට්ටිය. එහෙමම කියන්න එපා ඉතින්. නේ හැංගිලා නෙවෙයි. මේ පොහොම ප්‍රසිද්ධියේ ඉන්නෝ. අපි ඒව ගැන දන්නවා සහ කියනවා. අපි ඒවා කියලා තියෙනවා. හැබැයි මේ සිද්ධියේදී අපි කියන්නේ මේක ගැන. එතකොට ඒ කතා කරේ අතිරේක බන්ධනාගාර කොමසාරි ජෙනරාල් සහ මෙහෙයුම් සහ බුද්ධි තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහත්මයා. ඔව්. දැන් චාමික මේ කාරණා සම්බන්ධයෙන් මේ මාධ්‍ය හැසිරීම, මේ මිනිසුන්ගේ මේ හැසිරීම සම්බන්ධයෙන් අපි කරුණු විමසීමක් කළා මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාගෙන්. ත්‍රිල්වාදී මානසිකත්වයේ ඔහු ඉතාමත්ම දක්ෂ විදියට කළමනාකරණය කරනවා. ඉතාමත්ම දක්ෂ විදියට කළමනාකරණය කරනවා. කියන්නේ අපිට අවශ්‍ය විදියට, සමාජයට අවශ්‍ය විදියට යම් ආකාරයකට මාධ්‍යයට ඒ පිළිබඳව පොඩි කුල්මත් භාවයක් ලබා දෙමින් සමහර විද්‍යුත් මාධ්‍ය වල රේටින්ග්ස් පාව වැඩි කරමින් ඔහු ඉතාමත්ම හොඳ සමාජයේ හැසිරීමත් එක්ක ඔහු ලොකු බුද්ධිමතෙක් නොවුනට ඔහු මේ සමාජය තුළ පුදුම විදියට ඒකෙන් වාසි ලබා ගන්නවා. මම හිතන්නේ ඔහු මේ සමාජයේ තිබෙන මේ ත්‍රිල්වාදී කම්පනය ඔහුගේ ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා ඉතාමත්ම දක්ෂ විදියට කළමනාකරණය කරගන්නවා. ඉතාමත්ම දක්ෂ පුජ්‍යලෙක් විදියටයි ඒ හරහා අපිට හොඳ මාධ්‍යකරුවෙක් විදියටයි මට ඒ පුජ්‍යලයා මෙතෙන්දී හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මාධ්‍යකරුවෙක් විදියට? ඔව්. සැබෑවට මාධ්‍යකරුවෙක් කියලා කියන්නේ සමාජයට යම්කිසි පණිවිඩයක් ගෙන යන පුජ්‍යලයානේ අපි මාධ්‍යකරුවෙක් විදියට ගන්න. එතකොට ඔහු මාධ්‍ය හසුරුවනු ලබනවා. පැහැදිලිවම ඔහු මේ මාධ්‍ය හැසිරවීමකට ලක් කරනවා. ඒක නිසා මට හිතෙන්නේ ඔහු හොඳ මාධ්‍යවේදී. ඒ කියන්නේ සමාජය තුළ යම්කිසි කම්පනයක් ඇති කරන්න පුළුවන් නම්, සමාජය තුළ ඒ පිළිබඳව කතා බහක් ඇති කරන්න පුළුවන් නම්, සමාජය තුළ ඒ පිළිබඳව නැවතත් ඒ පිළිබඳව හිතන්න පොළඹවන්න පුළුවන් නම්, ඒකනේ මම හිතන්නේ මාධ්‍යවේදියාගේ මූලික කාර්යභාරය. ඒ කාර්යභාරයන් සියල්ලම පිටුපතේ ජීවිතේ ඉෂ්ට කරනවා. ඒක තමයි මගේ මතය. එතකොට දැන් අපේ රටේ වෘත්තීයමය මාධ්‍යවේදීන්ගේ තත්ත්වය මොකද්ද? ඔව් බොහොම පැහැදිලි. බොහොම පැහැදිලි. එතකොට එහෙම වෘත්තීයමය මාධ්‍යවේදීන් ඉන්න රටක අනාගතය ගැන පැහැදිලිද? එහෙම වෙන්න එපා. මේ රට හරි ඉලක්කයකට යන්න net FM එක එන්න, net FM බැලුම්ගල එක්ක එන්න, මේ කැපවි ජනතා සේවයට වැඩසටහන සහ රට රකින්න මීටරය. අපි මේ කාරණා සම්බන්ධයෙන් තවත් කතා බහ කළා. කිසිම අදාළත්වයක් නැති දැවැන්ත බොරුවලට මාධ්‍ය අහුවෙලා මොහුට අවස්ථාව දීලා ඕක ප්‍රචාරය කරනවානේ. එතකොට අන්න එහෙම මාධ්‍යට මේ වගේ දේවල් සම්බන්ධව ඔබතුමාට කියන්න තියෙන්නේ මොකද්ද?
ඔව් අන්න එතෙන් මම දැන් ඔහු මාධ්‍යකරුවෙක් විදිහට හඳුන්වන්නේ ඒ නිසා තමයි. ඒ කියන්නේ දැන් මෙතනදී මාධ්‍යකරුවෙකුගේ වගකීමක් පැහැර හැරිලා තිබෙනවානේ. දැන් ඔහු වගේ පුජ්‍යලයෙන් සමාජය තුළ ඉතාමත්ම ජනප්‍රිය චරිතයක් බවට පත් කරන්නේ කවුද? මාධ්‍ය. ඒතකොට මාධ්‍ය කියලා කියන්නේ දැන් මේකට කවුරුනේ මැදිහත් වෙන්න එපා පුජ්‍යලයක. ඒතකොට ඔහු මාධ්‍යකරුවා. ඒතකොට ඔහුනේ මේක අරගෙන යන්නේ මාධ්‍ය ආයතනට අරගෙන යන්නේ මැදිහත්කරු. එතකොට මෙතන අපිට ඉතාමත්ම පැහැදිලිව පේනවානේ මෙතන සමාජ මාධ්‍ය කියන එක තුළ තියෙනවානේ විවිධ ඒ කියන්නේ වගකීම් සහගතව සමාජ මාධ්‍ය පාවිච්චි කරන පිරිසක් ඉන්නවා. වගකීම් විරහිතව සමාජ මාධ්‍ය පාවිච්චි කරන පිරිසක් ඉන්නවා. මේ දෙකොල්ලම බොහෝ ඉතාමත්ම දක්ෂ විදියට කළමනාකරණය කරනවා. ඉතින් එහාට ගිහිල්ලා පිළිගත් මාධ්‍ය ඒ කියන්නේ ලංකාවේ ව්‍යාපදිංචි අංකයක් තිබෙන ඒ කියන්නේ අපි විද්‍යුත් මාධ්‍ය විදිහට හදන ගුවන්විදුලි මාධ්‍ය රූපවාහිනී මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය පවා ඔහු ග්‍රහණයට ලක් කරගන්නවා. එහෙමනම් ලංකාවේ මාධ්‍යයට පණිවිඩයක් දී යුතුව තිබෙනවා මේ හරහා සැබෑවටම අර මාධ්‍යකරුවා කියලා කියන්නේ ගවේෂණශීලී පුද්ගලයෙක් විය යුතුයි කියලා බුද්ධිමත් විචාරශීලී පුද්ගලයෙක් විය යුතුයි කියන එක පිළිබඳව ඉතාමත් හොඳ පණිවිඩයක් මේ අවස්ථාවේදී අරගෙන එනවා. සලුම්ගල්දාර වෙන කාටවත් හොයා ගන්න බෑ මට. ඔබගෙන යනා වූ ක්‍රියාවලිය තුළ සිදුවෙන වැදගත්ම කාර්යභාරය තමයි මාධ්‍ය වගකීම පිළිබඳව නැවතත් ඔවුන්ට මෙනෙහි කිරීමට සැලසීම. කැපවී ජනතා සේවයට dedicated to serve the people. චතුර ලෙස කතා කොට මේ ආකාරයෙන් අමුතුම බොරු සමාජගත වීම හරහා දෙන්න තියෙන පිළිතුර මොකක්ද හැමෝටම? දැන් ඇත්තටම මේක විස්තර මේ මාධ්‍ය භාවිතාව කරේ දැන් අපි මාධ්‍ය දියුණු වෙන්නේ ඉස්සර ඔය ප්‍රධාන නගරවල හිටිය තෙල්බේත්කාරයෝ කියලා පිරිසක්. ඒකට ඒ තෙල්බේත්කාරයෝ ඉතාමත්ම රසවත් කතා කියනවා. ඒකට අර ලිංගිකත්වය වගේ දේවල් සම්බන්ධ කරලා තියෙන නිසා විශාල පිරිසක් ඒ තෙල්බේත්කාරයෝගේ කතාව අහන්න එකට එකතු වෙනවා. ඒකට මේ Tamanගේ තිබෙන දෙහෙත් විකුණා ගැනීම සඳහා අමු පට්ටපල් බොරු තමයි මේ මිනිස්සයා කියන්නේ. හැබැයි ඉතාමත්ම අතිදක්ෂ විදියට කියනවා. අවසානයේදී ඔහුගේ තරව කරවන පිරිසක් මුලින්ම ඒවා මිලදී ගන්නවා. ඒ මිලදී ගන්නවා දැකලා පොරකකා අනිකුත් අය මිලදී ගන්නවා. මට දෙන්න තියෙන පණිවිඩය මෙන්න මේ අපිට සමාජ මාධ්‍ය හැසිරීම සඳහා යම්කිසි නිශ්චිත ක්‍රමවේදයන් දැකසිය යුතුයි කියන එක සහ අනිත් අතින් ගත්තට පස්සේ වගකිය යුතු මාධ්‍ය වලට කියන තියෙන තත්ත්වය තමයි මේ තෙල්බේත් කරුවන්ගේ මාධ්‍ය භාවිතාවකට අත් නොවි යම්කිසි ගවේෂණශීලී මාධ්‍ය කලාවක් පිළිබඳව මේක සාධකයක් කරගෙන ඉස්සල්ල කියන එක තමයි මට නම් කරන්න තියෙන ඉල්ලීම. ඒක තමයි කියන්නේ මාධ්‍ය වලට වක්කීම් සහගත මාධ්‍ය වලට කියන්නේ චතුර ලෙස කතා කොට තෙල් බෙහෙත් කරුවන්ගේ ජවනිකා රඟපාන්න එපා. රට වැටෙනවා. එහෙම වැටුණාට පස්සේ ඔබට ඕකේ දුර යන්නත් බෑ. ඔව් මොකද ඔබ බලන්නේ ඔබ අහන්නේ ඒ වැටෙන ජනතාව. ඒතර ජනතාව ගොනාට ඇන්දොත් එහෙම ඒකේ ප්‍රතිඵලය සෑහෙන භයානකයි තව අවුරුදු කීපයකින්. ඔව් මේ අද කරපු එකට තව අවුරුදු ගානකින් ජනතාව වැටෙන්න පුළුවන්. ඒ වැටෙනවා කියන්නේ ඔබේ මාධ්‍යත් වැටෙනවා ඔබත් වැටෙනවා. රටත් වැටෙනවා. මේකයි කතාව. එතකොට දැන් ඔය හිතුමතේ ජීවිතේ එයාගේ කතා එක්ක දැන් මේ වගේ දේවල් ප්‍රචාරය කරපු ආයතන සම්බන්ධව එහෙම කටයුතු කරන්න පුළුවන් කොහොමද ශ්‍රී ලංකා පොලිසියට? ඉතින් ඒ සම්බන්ධව අපි DIG ප්‍රියන්ත ජයකොඩි මහත්මයාගෙන් ඇහුවා. විමසීමක් කළා. නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම නීතිය නැද්ද? යම් කිසි කෙනෙක් එයාගේ හිතවිලි මත ගොඩනගාගත්තු කතාවක් මාධ්‍යවේදියෙකුට කියලා ඒ සම්බන්ධව පළ කරාට ඒ කරුණු නැතුව ඉතින් ඒ සම්බන්ධව අපිට එහෙම දෙන මනක්කල්පිත කතාවලට වස්තෙන් යන්න පොලිසියට එහෙම වුණාවක් නැහැ චාමික. එතකොට ඉතින් ඉතුමතේ ජීවිතේ වගේ ඕනම කෙනෙකුට ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට පත් වෙන විදිහට හෝ ඒවා මොනියම් හෝ රාජ්‍ය ආයතනයක් හෝ මොනියම් හෝ ආකාරයට අපකීර්තිමත් කතාවක් තමාගේ හිතුමතේ ගොතලා පත්තරවලත් හැම එකම දානවා නම් දාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ ඉතින් ඒ කියන්නේ. නෑ ඔබ දන්නවා උගත් අය මේ සම්බන්ධව ආවරණයක් ගන්නවා මනක්කල්පිත චරිත යොදලා මේ නංගන් තත්ත්වේ නෑ ඒ වගේ කතා දුන්නා ඒ උන්ගේ නීතිමය තත්ත්වයෙන් ගැලවෙන්නේ. කොහොම නමුත් දැන් ඉතින් මේ තත්ත්වය වෙලා ඉවරයිනේ. දැන් මේක පත්තර වාර්තාවල ගියා, ටීවී චැනල් වල ගියා, YouTube එකේ ගියා. එතකොට ඒවැය ගියේ සත්‍ය කතා කියලා තමයි, මනක්කල්පිත කතා කියලා නෙමෙයිනේ ගියේ. එතකොට රට ලෝකේ කතා කරන්න ගත්තා තමන්ගේ නංගියෝ මරපු ඔක්කොම මරලා. එතකොට හිතුමතේ ජීවිතේ වීරයෙක් වුණා. එතකොට ඇත්ත වගේ ගියා. රට තාම දන්නේ නැහැ මේ බොරුවක් කියලා. එතකොට ඉතින් ඒ සම්බන්ධව මේ අවස්ථාව මාධ්‍ය ජාලාවල පළ වුණා. ඒ සම්බන්ධව මාධ්‍ය සටහන් පළ කරා. ඒ ඔහු අවසානයේදී අපි විමර්ශනයක් කරලා මොකද පොලිසිය ලස්සන කියනවල ඔබ ප්‍රකාශ කරලා ඔහු ඉතින් සිදු කරන ලද අපරාධයන් සම්බන්ධව සිදුම කර්ම එක්දරව් කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරනවා.
ඔන්න ඔහොම තමයි තුමා කියන්නේ. ඉදිරියට කටයුතු කරන්නේ කාටද කියන එකයි වැඩේ. අන්න එකයි වැඩේ. හිතුමතේ ජීවිතේටද නැත්නම් හිතුමතේ ජීවිතයේ මේ බොරුව අරගෙන ගිය බොරු මාධ්‍යයටද කියලා. ජාතික මාධ්‍යයකට හිටින්න. බොරුවක් මෙහෙම සමාජගත කරන්න පුළුවන් නම් ඒකේ හානිය සෑහෙන ප්‍රබලයි. රටේ මේවට නව නීති හැදෙන්න ඕන. මේ වගේ ව්‍යාජ දේවල් කිසිදු සාක්ෂියක් නැති දේවල් ප්‍රචාරණය කරන මාධ්‍යට එරෙහිව. net fm මෙහෙම කරනවා නම් net fm බැලුම්ගල එහෙම කරනවා නම් අපිට උනත්. මොකද අපි ආදරේ රටට අංක 1ට. අපි මේ කාරණා සම්බන්ධයෙන් විමසීමක් කළා අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් සිල්වා මහත්මයාගෙන්. සොයා නොබලා මාධ්‍යෙන් මේ තොරතුරු අනාවරණය කිරීමත් එක්ක මොකද්ද තිබෙන තත්ත්වය මේ මාධ්‍ය කෙරෙහි? මේ මාධ්‍ය සම්පූර්ණ වැරද්දක් කරන්නේ මොකද එහෙම පුද්ගලයෙක් කියව පළියට ඒ සෑම දෙයක්ම මාධ්‍ය වාර්තා කරන්න යාම තමයි අපේ රටේ තියෙන මාධ්‍යවල වරද. ඒ කියන්නේ යම් කිසි දෙයක් ඔය සිද්ධිය පමණ නෙමෙයි දැන් මෑතකදී සිදුවෙන සමහර සිද්ධියන් කිසිම හොයා බැලීමකින් තොරව ඔවුන් ඒක ප්‍රචාරයක් දෙනවා. ඒක වැරදි. ඒක කරන්න බෑ. ඒ පිළිබඳ අදාළ බලධාරීන්ගෙන් හොයලා බලලා තමයි ඒ පිළිබඳව ප්‍රචාරයක් දෙන්න ඕනේ. දැන් යම් කිසි සිද්ධියක් ගැන වාර්තා වුණු පළියට ඒක වාර්තා කිරීමට ගියාම වෙන්නේ සමහර විට පසුව ඒක බොරුවක් කියලා තේරුණාම එතනින් පස්සේ ඒ පිළිබඳව විශාල මහ ජනතාවට ලොකු වැරද්දක් වෙනවා. මොකද සමාජයේ බලාපොරොත්තු වෙනවා ජනමාධ්‍ය හොඳින් ක්‍රියා කරයි කියලා. ඔව්. ඒකට මෙන්න මෙවන් සිද්ධීන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියට හෝ වේවා ශ්‍රී ලංකාවේ නීතියට මොනවද කරන්න පුළුවන්? මෙතන පැහැදිලිව තියෙන සමාජයේ මාධ්‍ය සහ රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය වලට අල වගකීමක් තියෙනවා. ඒ වගකීම් පැහැරලා ඒවයි ක්‍රියා කරනවා නම් එවැනි තත්ත්වයක් යටතේ සමාජය තුළ ද්වේෂාගත සිතුවිලි ඇති කරනවා නම් ඒවට විරුද්ධව ක්‍රියා කරන්න නීති සකස් විය යුතුයි. සමාජයේ කතා කිරීමේ නිදහස නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දුන්න පළියට වල්බూరు නිදහසක් භාවිත කරන්න බෑ. ඒ වගේම පොලිසියට විශාල යුතුයකමක් තියෙනවා. ඒවා මත ක්‍රියා කරලා සමාජයට හරිතොරතුරු ඉදිරිපත් කිරීම ඒටත් අපිට මේකට වෙලාවක් නැහැ කියලා ඒක පස්සෙක දාන්න බෑ. වෙලාව නැති වෙන්න පුළුවන්. පසුව හරි ඒ පිළිබඳව ක්‍රියා කරලා නීති ඉදිරියට ගේන්න ඕන. එතකොට දැන් අන්න හිතුමතේ ජීවිතය සහ වගකීම් විරහිත මාධ්‍ය සම්බන්ධව අපේ net fm බැලුම්ගල ගවේෂණය අදට ඉවරයි. අහුවෙන්න එපා මේ වගේ බොරු වලට. එතකොට මේ වගේ බොරු කරන්නත් එපා කවුරුවත් සහ විශේෂයෙන් ඒවට අහුවෙන්නත් එපා මාධ්‍ය ඒව ප්‍රචාරය කරන්නත් එපා. ඒක ප්‍රචාරය කරන මාධ්‍ය ඒක කරන කෙනාට එතකොට ඒ මාධ්‍ය ආයතනයේට රටේ ජනතාවට රටටම හොඳ නැහැ. අන්න ඒකයි net fm බැලුම්ගල පණිවිඩය. මේ හිතුමතේ ජීවිතය සම්බන්ධව සහ මේ මාධ්‍ය හැසිරීම සම්බන්ධව ඔබත් දන්න පුළුවන් අපිටත් වඩා කරුණු. එහෙම වුණොත් ඔබට පුළුවන් කතා කරන්න net fm බැලුම්ගල හොට්ලයින් එකට 0.72 372 372 0.72 372 net fm බැලුම්ගල ගවේෂණය ඉවර නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අර අපේ Facebook වීඩියෝ එකට කට්ටිය බැනලා තිබ්බනේ. අර චාමික් වුණ ಜಾතිය අමතලා තිබ්බා කියලා. කමක් නැහැ. අපිට බයින්න. අපිට ඒවා හොඳට අහලා පුරුදුයි, විඳලා පුරුදුයි. ගැටලුවක් නැහැ. හැබැයි එහෙම බැලලා හරි කමක් නැහැ. හරි පාරට එන්න, හරි දේ දකින්න උත්සාහ කරන්න. අනිවාර්යයෙන්. ඒ ඉල්ලීමත් එක්ක තමයි සමුගන්නේ. ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම චාමික. බැලුම්ගල. කැපවී ජනතා සේවයට. Dedicated to serve the people.